සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අද මේ පැවැත්වෙන්නේ 16 වෙනි ධර්ම දේශනාව. අපි දැන් දේශනා 15ක් මේ වෙනකොට පංච උපාදානස්කන්ධය ගැන කතා කරලා තියෙනවා. මේ දේශනා 15 දී අපි සූත්‍ර දේශනා බොහෝදුරට මට හිතෙන විදිහට 12ක් විතර වගේ අපි සිදු කළා. ඉතින් මේ ඔබ දන්නවා මේ වෙනකොට මේ දේශනා මාලාවේදී අපි කතා කරන්නේ පංච උපාදානස්කන්ධය ගැන ටිකක් අපේ නුවණින් විමසන්න ඕන විදිහට, විදර්ශනා කරන්න ඕන විදිහට අපි මේ දේශනා තුළදී කතා කරන්නේ. ඒකනේ අපි දේශනා මාලාවට දාලා තියෙන විදර්ශනා කියලා. විදර්ශනාව කියලා කියන්නේ නුවණින් විමසීමනේ. එහෙනම් නුවණින් විමසන්න ඕනේ විදිහට ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අපි එකින් එක ඉගෙන ගනිමින් යන්නේ. පින්වත්නි, අද අපි ඉගෙන ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. අපි මේ දක්වා කළේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ කියන උතුම් සූත්‍ර ග්‍රන්ථයේ අඩංගු දේශනා පමණයි මෙච්චර දවසක් අපි කළේ. මම කල්පනා කළා ඔබට කියා දෙන්න කියලා මජ්ක්‍ධිම නිකායට අයිති දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ තුල, ඒ කියන්නේ 3 වෙනි පොත් වහන්සේ තුල මේ දේශනාව අඩංගු වෙලා තිබෙන්නේ. පින්වත්නි, මේ දේශනාවේ නම උද්දේශ විභංග සූත්‍රය. මම හිතන්නේ ඔබ මේ දේශනාව මීට පෙර අහලත් ඇති, සමහර උදවිය අහලා නැතුවත් ඇති. අහලත් තියෙන උදවිය පවා මම හිතන්නේ මේ දේශනාව නැවත හොඳ අවධානයෙන් අහන්න වෙයි. සැබවින්ම ස්වභාවයෙන්ම මේ දේශනාව ටිකක් ගැඹුරු දහම් කරුණු වලින් යුක්ත නිසා. භාග්‍යතුන් වහන්සේ මේ උතුම් දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුවරයා හදපු ආරාමයේ. తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එමතුවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ විදිහට දේශනා කරනවා. උද්දේශ විභංගං වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති. මහණෙනි, මා ඔබට දැන් මේ දේශනා කරන්න යන්නේ උද්දේශ විභංගයයි. උද්දේශයයි විභංගයයි මා ඔබට දේශනා කරන්න යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා "එහෙමයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ" කියලා පිළිවදන් දුන්නා. භාග්‍යතුන් වහන්සේ මේ උතුම් දේශනාවේ උද්දේශය බුදුරජාණන් වහන්සේ වදාලා. හොඳට අහගන්න මේ කියන කොටස ඔබට තේරෙන එකක් නැති වෙයි. මම මේ කිව්වට මේ කොටස ඔබට තේරෙන්නේ නැහැ. නොතේරුණා කියලා ඔබ කලබල වෙන්න එපා. ඊපස්සේ මේක කොටසින් කොටස විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට වදාලා. තතහ තතහ භික්කවේ භික්ඛු උපපරික්ඛේය
යථා යථාසු උපපරික්ඛතු බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය බහිද්ධා භික්ඛවේ විඥානී අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරුන්නේ නේද ඔබට? මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරාට පස්සේ දේශනා කළා හොඳ වැඩක් වුණා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ටික දේශනා කරලා ආශ්‍රයෙන් නැගිටලා කුටියට වැඩියා. හරි වැඩි ඉතින්. දැන් භික්ෂුන් ඔබට විතරක් නෙවෙයි එදා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අහගෙන හිටපු ඒ ස්වාමීන් වහන්සේලාට මේක තේරුණෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් වදාළ මේ ಉದ್ದೇಶය එදායි භික්ෂුන් වහන්සේලාට තේරුණෙත් නැහැ. ඒක නිසා ඔබ කලබල වෙන්න එපා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ටික වදාළලා භාග්‍යතුන් වහන්සේ කුටියට වැඩියන්නේ. කුටියට වැඩියට පස්සේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා අනේ භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් වදාළ ධර්මයේ අර්ථය අපිට තේරුණේ නැහෙනි. භාග්‍යතුන් වහන්සේත් කුටියට වැඩියා. ඉතින් අපි කාගෙන්ද මේක අහගන්නේ කියලා භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරලා භික්ෂුන් වහන්සේලා තීරණය කරනවා භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් වදාළ ධර්මය විස්තර වශයෙන් විභාග කරන්න දක්ෂයි මහා කච්චායන මහරහතන් වහන්සේ. පින්වත්නි මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් වදාළ ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරන්න දක්ෂ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානීය ලැබුණු මහරහතන් වහන්සේ. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ ඒකට අතිශයින්ම දක්ෂයි. මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් වදාළ ධර්මයේ අවස්ථා ගණනාවක විස්තර වශයෙන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තිබෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා අතරත් ප්‍රසිද්ධයි මහා කච්චායන මහරහතන් වහන්සේ මේකට දක්ෂයි කියලා. භාග්‍යතුන් වහන්සේත් බොහෝ කොට වර්ණනා කරලා අග්‍රස්ථානයක් පවා දීලා තියෙන නිසා භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේක අපි අහන්න සුදුසුම කෙනා තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා. ඒතර මහා කච්චායන මහරහතන් වහන්සේත් වැඩ ඉඳෙtti මේ සවැත් නුවර ජේතවනාරාමයේමයි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න ඒ කුටියට වැඩියා. කුටියට වැඩලා මහා කච්චායන මහරහතන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා සතුටු සාමීචි යෙදිලා මහා කච්චායන මහරහතන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේලා කියා සිටිනවා ආයුෂ්මත් මහා කච්චායන වහන්සේ භාග්‍යතුන් වහන්සේ අපිට මෙන්න මේ විදිහේ ධර්මයක් වදාලා. මොකක්ද මේ ධර්මය? යතා යතා භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය තථා තථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය බහිද්ධා භික්ඛවේ විඥානී අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති කියලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම අපිට දේශනාවක් වදාලා අපිට මේක තේරුනේ නැහැ. අපි මහා කච්චායන වහන්සේ මුණ ගැහෙන්න ආවේ මේ උතුම් ධර්මයේ තේරුම දැනගන්නයි. මේකේ විස්තරය දැනගන්නයි කියලා මහා කච්චායන මහරහතන් වහන්සේට කියා සිටියා. ඊට පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට උත්තර දෙනවා සියතාපි ආවසෝ පුරිසෝ සාරත්තිකෝ සාර ගවේසී සාර පරියේෂණං චරමානෝ මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කමේව මූලං අතික්කමේව කන්දං සාකා පලාසේ සාරම් පරියේසි සිතබ්බං මඤ්ඤෙය්‍යං. මහණෙනි නුඹලා මේ කරලා තියෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. මොකද්ද? අරටුවක් හොයාගෙන කැලේට යන මිනිස්සෙකුට හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. ඒ විශාල ගහ හම්බුනාට පස්සේ ඒ මිනිස්සු මොකද කරන්නේ? ඒ ගහේ මුලත් අතහැරලා, කඳත් අතහැරලා, ලොකු අතුත් අතහැරලා මේ චූටි මේ කොළ තියෙන අතු වලින් අරටුව හොයන්න ගියා වගේ වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ඒ තථාගතයන් වහන්සේකින්ම මේක දැනගන්න නැතුව අහලා දැනගන්න නැතුව මේ මාස් හොයාගෙන ආවේ හරියට මේ අරටුව ඕන කෙනෙක් කොලාතු වලින් අරටුව හොනවා වගේ වැඩක් නේ කියලා තථාගතයන් වහන්සේටම භාග්‍යතුන් වහන්සේටම වර්ණාව දීලා
ඒ මහා කච්චන මහරහතන් වහන්සේ ඒකට උත්තර දුන්නා. ඉන්පසට ස්වාමීන් වහන්සේලා කියා සිටිනවා ස්වාමීනි ආශුමත් මහා කච්චන් වහන්සේ ඒක එහෙමමයි. භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ධර්මයේ නේතෘ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් වදාළ ධර්මය අපිට අපි මහා කච්චන් වහන්සේ ළඟට වැඩි ඒ ධර්මයේ අර්ථය දැනගන්න භාග්‍යතුන් වහන්සේ පවා මහා කච්චන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ කෙටියෙන් වදාළ ධර්මයේ අර්ථය විස්තර කරන්න දක්ෂයි කියලා වර්ණනා කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා අතරත් ඒක ප්‍රසිද්ධයි. ඉතින් ඒක නිසා මහා කච්චන් වහන්සේ අපිටම මේක කියා දෙන සීක්වා කියලා ඒ භික්ෂුන් වහන්සේලා මහා කච්චන මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ ඉල්ලපු වෙලාවේ මහා කච්චන මහරහතන් වහන්සේ මේක දේශනා කරන්න තීරණය කළා. මේක විස්තර වශයෙන් දේශනා කරන්න තීරණය කළා. ඉන්පස්සේ මහා කච්චන මහරහතන් වහන්සේ කියා සිටිනවා තේනහවසෝ සුනාත එනං ආයුෂ්මත්නි හොඳට අහගන්න සාදුකං මනසිකරෝත උදයට නුවණින් කල්පනා කරන්න භාසිස්සාමීති කියලා මම දේශනා කරන්නම් කියලා දැන් ඔන්න මේක දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දේශනාව දැන් ඔබට මම දෙපාරක් කිව්වනේ පාලි කොටස. නමුත් ඔබට මේක තේරුණෙත් නැහැ මතකත් නැහැ කියලා මම දන්නවා. නමුත් ඒකට කලබල වෙන්න එපා. මහා කච්චන මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ওই දේශනා කළානේ යතහ භික්කවේ භික්ඛු උපපරික්කේය යතහස උපපරික්කතු බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය බහිද්ධා භික්කවේ විඥානී අවික්කිත්ති අවිසටි සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතස්සතු ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති තී කියලා ওই දේශනා කරපු ওই දේශනාවේ විභංගය මේකයි කියලා මහා කච්චන මහරහතන් වහන්සේ මේක දේශනා කරනවා. ඒතර පින්වත්නි මහා කච්චන මහරහතන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ಉದ್ದೇಶය ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. අපිත් ඉගෙන ගන්න ඕනේ මේක මේ විදිහටමයි. ප්‍රධාන කොටස් තුනකට බෙදලා මහා කච්චන මහරහතන් වහන්සේ මේක විස්තර කරන්නේ. තව චුට්ටක් බලමු මේ පාළි පාඨයේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ಉದ್ದೇಶයේ අර්ථය දල වශයෙන් අපි නිකන් ඉස්සලා බලමු. යතහ භික්කවේ භික්ඛු උපපරික්කේය මහණෙනි යම් විදිහට භික්ෂුව උපපරික්කේය කියලා කියන්නේ පිරික්සා බලනවා නම් යතහස උපපරික්කතු මම මේ විදිහට කියන පිරික්සා බැලිය යුත්තේ බහිද්ධා චස්ස විඥානං අවික්කිත්තං අවිසටං බහිද්ධා කියලා කියන්නේ බාහිරට බහිද්ධා චස්ස විඥානය අවික්කිත්තං වික්ෂිප්ත නොවි අවිසටං නොවිසිරී තියෙනවා. බාහිරට විඥාණය වික්ෂිප්ත නොවිසිරී තියෙනවා. ඔක තමයි පළවෙනි එක. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං අවිසටං කියලා කියන්නේ බාහිරට විඥාණය වික්ෂිප්ත නොවිසිරී තියෙනවා. මේක තමයි දැන් මේ පරීක්ෂා කරන්නේ පිරික්සා බලන්නේ භික්ෂුව. අජ්ජත්තං අසන්ටිතං ආධ්‍යාත්මයේ සිත තැම්පත් නොවී තියෙනවා. හරි අජ්ජත්තං අසන්ටිතං තැම්පත් නොවී තියෙනවා ආධ්‍යාත්මයේ. අනුපාදායන පරිතස්සෙය්‍ය අනුපාදාය කියලා කියන්නේ උපාදාන රහිතව උපාදානයක් නැතුව. හරි අනුපාදාය න පරිතස්සෙය්‍ය න පරිතස්සනා කරනවා කියලා කියන්නේ කම්පා වෙනවා කියන එකයි. ඒ කියන්නේ අනුපාදාය න පරිතස්සය කියලා කියන්නේ උපාදාන නොවි අකම්පිතව වාසය කරනවා. හරි? ඔක තමයි ඒකේ තේරුම. ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා බයිද්ධා භික්කවේ විඥානී අවික්කිත්තේ අවිසටි සති. මහණෙනි, ඒ විදිහට විඥානීය බාහිරට නොවිසිරී වික්ෂිප්ත නොවි තියෙනවා නම් අජ්ජත්තං අසන්ටිතේ ආධ්‍යාත්මී තැම්පත් නොවී තියෙනවා නම් අනුපාදාය අපරිතස්සතු උපාදාන රහිතව කම්පා නොවී සිටිනවා නම් ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති. ඒ කෙනාට ආයතින් ජාති ජරා මරණ
දුක සම්භවය වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ජාති ජරා මරණ දුක හැදෙන්නේ නැහැ ඒ කෙනාට. කොයි කෙනාටද මෙන්න මේ විදිහට පවතින කෙනාට. දැන් මේ ඉස්සර කිව්වේ මේ විදිහට පවතින කෙනාට. තාමත් ඔබට මේක තේරුන්නේ නැහැ කියලා මම දන්නවා. ඒත් කලබල වෙන්න එපා. ඊපස් දැන් තමයි මහා කච්චන මහ රහතන් වහන්සේ මේක විස්තර කරන්නේ. ඒතර මම ඔබට කිව්වනේ මේක ප්‍රධාන අධීර තුනකට විස්තර කරනවා කියලා. පළවෙනි අධීරයේ තමයි බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං අවිසටං. දැන් ඔබ ලියා ගන්නවා නම් මේක ඔබ අහන උදවිය ලියා ගන්නවා නම් පළවෙනි එක විදිහට ලියා ගන්න. බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං අවිසටං. ඔක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි අජ්ජත්තං අසන්ටිතං. දෙවෙනි එක අජ්ජත්තං අසන්ටිතං. තුන්වෙනි එක තමයි අනුපාදායන පරිතස්සෙය්‍ය. අනුපාදායන පරිතස්සෙය්‍ය තුන්වෙනි එක. ඔන්න ඔය අධීර තුنين තමයි මේක විස්තර කරන්නේ. ඒතර පළවෙනි අධීරේ මම ඔබට කිව්වා මහා කච්චන මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං අවිසටං කියන එක විස්තර කරන්නේ. දැන් ඔන්න ඒක තමයි මේ විස්තර කරන්න යන්නේ. මේක විස්තර කරද්දිත් මේ පළවෙනි අධීරේ විස්තර කරද්දිත් මහා කච්චායන මහ රහතන් වහන්සේ මේක නැවත දෙපැත්තකින් විස්තර කරනවා. හරි? ඊට පස්සේ දෙවෙනි එකත් දෙපැත්තකින් විස්තර කරනවා. තුන්වෙනි එකත් දෙපැත්තකින් විස්තර කරනවා. දැන් පළවෙනි එක තමයි විස්තර කරන්න යන්නේ දෙපැත්තකින් හැබැයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං අවිසටං කියලා. දැන් මහා කච්චායන මහ රහතන් වහන්සේ මුලින් විස්තර කරනවා බහිද්ධා විඥානං වික්කිත්තං විසටං කියන්නේ මොකද්ද කියලා. බහිද්ධා විඥානං වික්කිත්තං විසටං කියන්නේ මොකද්ද? ඊට පස්සේ තමයි විස්තර කරන්නේ අවික්කිත්තං අවිසටං කියන එක. දැන් ඔන්න බුණින් බලමු අපි. ඒ පළවෙනි එකේ විස්තර දෙවිදිහකට මම කියන්නේ පළවෙනි එක දෙවිදිහකට විස්තර කරනවා කියලා. ඒකේ පළවෙනි විදිය. මහා කච්චායන මහ රහතන් වහන්සේ දේශනා කරනවා කතංචාඋසෝ බහිද්ධා විඥානං වික්කිත්තං විසටಂತಿ උච්චති. ආශ්මත්නි කොහොමද විඥානීය බාහිරට වික්ෂිප්ත වුණා විසිරුණා කියලා කියන්නේ මොකක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවික්කිත්තං අවිසටං කියලා. හරි? ඒ විදිහට තමයි තියාගන්න ඕනි අපි. අවික්කිත්තං අවිසටං විදිහට තමයි තියාගන්න ඕනි. හරි? හැබැයි ඒක ඒ විදිහට ඉගෙන ගන්න ඉස්සෙල්ලා බලන්න එපා. විසිරුණා කියන්නේ වික්ෂිප්ත වුණා කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි දැන් මේ මහා කච්චායන මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ. හොඳට අහගන්න. මේකේ වචනෙන් වචනය ඔබ අහගත්තොත් විතරයි ඔබට තේරෙන්නේ. ඒක මම පැහැදිලිවම කියනවා. වචනෙන් වචනය අහගත්තොත් විතරමයි ඔබට මේක තේරෙන්නේ. නැත්තම් ඔබට මේක තේරෙන්නේ නැහැ. අන්තිමට නොතේරුණා කියලා ඔබ පසුතැවිලි වෙන්න එපා. ආපහු අහන්න. මේ පොත්වහන්සේ පුළුවන් නම් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත්වහන්සේ ඒ තියෙන උද්දේශ විභංග සූත්‍රයේ මේ උද්දේශ විභංග සූත්‍රයේ පෙරලාගෙන ඔබ ආපහු අහන්න. ඒක කියෝපින් ඔබ ආපහු අහන්න. එතකොට ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක තේරුම් ගැනීම අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. ඒකයි මම ඔබට මේ නැවත මේක කියා හිටින්නේ. එහෙනම් ඔන්න අපි හිමින්සරින් බලමු කොහොමද මේ බාහිරට විඥානය වික්ෂිප්ත වුණා විසිරුණා කියලා කියන්නේ මොකක්ද කියලා. මහා කච්චායන මහ රහතන් වහන්සේ දැන් ඔන්න දේශනා කරනවා ඉදහවසෝ බික්කුණෝ චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තස්සාද විනිබත්තං රූප නිමිත්තස්සාද සංයෝජන සංයුත්තං බහිද්ධා විඥානං වික්කිත්තං විසටಂತಿ උච්චති. ඔන්න බාහිරට විඥානය වික්ෂිප්ත වුණා විසිරුණා කියලා කියන්නේ ඔන්න ඔකටයි කියනවා. මොකද්ද? ඉදවසෝ බික්කුණෝ චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ඇසින් රූපය දැකලා මහා කච්චායන මහ රහතන් වහන්සේ විස්තර කරනවා. ඇසින් රූපය දැකලා හරි රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. රූප නිමිත්තේ විඥානය හැසිරෙනවලු. ඇසින් රූපය දැකලා රූප නිමිත්තේ විඥානය හැසිරෙනවලු. මොකද්ද මේ කියන්නේ? පින්වත්නි මේ ශාසනය තුල ඇසින් රූපය දකින්නවා කියන එක, කනින් ශබ්දය අහනවා කියන එක, නාසයෙන් ගඳ සුවඳ
දැනගන්නවා කියන එක, දිවෙන් රස විඳිනවා කියන එක, කයින් පහස ලබනවා කියන එක, මනසින් අරමුණු හිතනවා කියන එක ගැඹුරු දෙයක්. අපි ඒක ගැඹුරින් සැලකුවේ නැතුණාට ඔතන තමයි මේ දුක හැදෙන්න මූලාරම්භය වෙන්නේ. දුක ඔතනින් තමයි හැදෙන්න පටන් ගන්නෙ. ඕක නොතේරීම නිසා. හරි? එතකොට මේක අපි ඉස්සලා තේරුම් ගන්න ඕනි. ඇසින් චක්කුණා රූපං දිස්වා කියන්නේ මොකද්ද? ඇසින් රූපය දැකලා. හරි? එතකොට ඇසින් රූපය දකින්නවා කියන සංසිද්ධිය අපි චුට්ටක් අපි ඉස්සලා මේක ඉගෙනගෙන තියෙනවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා අප්‍රමාණව බහලා ඇති. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දේශනා අහලා ඇති. මේ පොත් වහන්සේලා ඔබ කියවලා ඇති. ඒ වගේම මාත්මීට ඉස්සෙල්ලා මේ විදර්ශනා දේශනා මාලාව තුළ මේ කාරණාවත් යම් මට්ටමකට ඔබට යම් දේශනාවලදී පොඩ කියලා දුන්නා. ඒතර ඇසින් රූපය දකින්නවා කියලා කියන්නේ දැන් ඔන්න ඇස තියෙනවා. හරි? ඊට පස්සේ බාහිරින් රූපය තියෙනවා. ඒ රූපේ ඡායාව ඇසේ ආපාතනය වෙනවා. දැන් මා ඉස්සරහා මේ පොත් වහන්සේ තියෙනවා. ඒතර මේ පොත් වහන්සේ කියලා කියන රූපය. ඒතර මේ රූපය ඇවිල්ලා මගේ ඇසේ වදිනවද? නැහැ. මේ රූපය ඇවිල්ලා මගේ ඇසේ වදින්නේ නැහැ. එහෙනම් වෙන්නේ මොකක්ද? මේ රූපයේ ඇස ඉස්සරහා තියෙන රූපයේ ඡායාවක් මගේ ඇසේ පතිත වෙනවා. ඒ ඡායාව පතිත වෙන ආලෝකයක් විදිහට. ඒ කියන්නේ අපිට ඔබ භෞතික විද්‍යාවෙම ඉගෙනගෙන තියෙනවා නම් ආලෝකය කියන පාඩම උගන්වනවා මේ දේවල් සරල විදිහට. ඊට වඩා බොහෝ ගැඹුරු මේ භාගතුන ධර්මයේ තියෙනවා. හරි? එතකොට ඒකනේ අපිට ආලෝකයක් නැතුව රූපයක් පේන්නේ නැත්තේ. කරුවලේ රූපයක් බලන්න පුළුවන්ද අපිට? බෑ. කරුවලේ රූපයක් බලන්න බෑ. ඒ වගේම තමයි කරුවලේ ඔබ ටෝච් එකක් අරන් ගිහිල්ලා ඒ ටෝච් එක එල්ල කරන්න ඔබේ ඇසටද රූපයටද? ඔබට බලන්න ඕනි වස්තුවටද ටෝච් එළිය එල්ල කරන්නේ නැත්නම් ඇසටද? වස්තුවට. ඒතර වස්තුවට එල්ල කරාට පස්සේ ආලෝකය එල්ල කරාට පස්සේ ඒ ආලෝකය පරාවර්තනය වෙලා ඇසී පතිත වෙනවා. අර වස්තුවේට වැදුණු ආලෝක කදම්බිය පරාවර්තනය වෙලා ඇසී වදිනවා. ඒකනේ වෙන්නේ නේ. ඒතර ඒක තමයි ඇසේ ඡායාව, රූපේ ඡායාව ඇසේ පතිත වුණා කියලා කියන්නේ. රූපේ ඡායාව ඇසේ පතිත වුණා. ඔතන පතිත වෙන්නේ ආලෝකයක්, ඡායාවක් විතරයි. රූපය පතිත වෙන්නේ නැහැ ඇසේ. හරි? රූපය ඇවිල්ලා වදින්නේ නැහැ ඇසේ. එතකොට ඒ විදිහට ඇසේ ඒ ඡායාව පතිත වුණාට පස්සේ පතිත වීමත් එක්ක ඒක සම්බන්ධයෙන් අපි මානසිකාරය යොමු වෙනවා. අවධානය යොමු වෙනවා. එහෙම නැත්නම් මානසිකාරය යොමු වෙනවා. ඒකට කියනවා තජ්ජස සමන්නාහාරෝ හෝති. ඔකම විස්තර කළානේ මහා හත්ති පදෝපම සූත්‍රයේ. අජ්ජතේ චක්කු අසම්බින්නම් හෝති. කියන්නේ ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිරාච රූපා ආගතං හෝති. ඒ කියන්නේ බාහිර රූපයේ ඇස ඉස්සරහට පැමිණලා තිබෙනවා. ඒ වගේම මානසිකාරය යොමු වෙලා තියෙනවා. එහෙනම් වෙන්නේ මොකද්ද? ඒ රූපයට අදාළ විඥාණය ඇසේ පිහිටනවා. දැන් ඔන්න සිදුවීම මම කිව්වේ. ඇස තියෙනවා. ඇස කියලා කියන්නේ පින්වත්නි, ඇස කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාදය. ඇසේ පෙනීම ලැබෙන කොටසක් තියෙනවා. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. ඒකේ මතු පිට තියෙන ඔපය මත තමයි අර ආලෝකයේ පතිත වෙන්නේ. ඒක ඇසේ මේ සම්පූර්ණ වදිනවා නෙමෙයි. ඇසේ පෙනෙන කොටසක් තියෙන එකට කියන චක්කු ප්‍රසාදය කියලා ධර්මයේ. ඒකේ ඔපය මත තමයි අර ආලෝකයේ පතිත වෙන්නේ. අර රූපයට අදාළ ආලෝකයේ පතිත වෙන්නේ. ඒතර ඒ පතිත වෙනකොට අපිට ඒක අවධානය යොමු වෙනවා. යොමු වෙනකොටම ඊට අදාළ විඥානය ඇසේ පිහිටනවා. ඇස නම් වූ අපි ඇස කියලා හඳුන්වපු මේ ආධ්‍යාත්මික ආයතනයයි අර රූපේ නම් කියලා හඳුන්වපු බාහිර ආයතන. ඒකට රූපය කියලා කියන්නේ අත්‍තරම කියන්නේ ඒ ඡායාව. රූපය කියවට රූපේ ඡායාව. ආන්නේ ඡායාවයි එහෙම නැත්නම් රූපයයි අර හටගත්තු විඥානයයි තුන එකතු වෙනවා. හරි? එකතු වුණා කියලා කියන්නේ රූපය දැක්කා.
ඇත්තටම කියනවා රූපය දැක්කා කියලා කිව්වට අපි රූපය නොවේ දකින්නේ. රූපය දැන ගැනීමක් සිදු කරන්නේ. හරි? අපිට රූපය ඒ විදිහට අපිට බලන්න බෑ. ඒකට හිතුවා මම පුංචි උදාහරණයක් ඔබට කියන්නම්. චූටි උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න ඔබ ගන්න බලන්න අපි හිතමු වයසක ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චි ඉංග්‍රීසි දන්නේ නැහැ. මම චූටි ඔබට තේරුම් ගන්න පුළුවන් චූටි උදාහරණයක් මේ කියන්නේ. වයසක ආච්චි කෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉංග්‍රීසියේ A අකුර B අකුර C අකුර ඒ ආච්චි කවදාවත් ඉගෙනගෙන නැහැ ඉංග්‍රීසි. හරි? ඒතර ඉංග්‍රීසි අකුරු අඳුනන්නෙත් නැහැ. ඉංග්‍රීසි අකුරු එකතුලා හැදෙන වචනයක් අඳුනන්නෙත් නැහැ. ඒ වචනයක තේරුමක් දන්නෙත් නැහැ ඒ ආච්චි. අපි හිතමු. හරි? ඔබ දන්නවා ඉංග්‍රීසි අකුරු. අකුරු අඳුනනවා. ඒ අකුරු එකතු වෙලා හැදෙන වචනයක් ඔබ අඳුනනවා. ඒ වචනයෙන් හඳුන්වන වචනේ තේරුමත් ඔබ දන්නවා කියලා හිතන්න. පත්‍රයක් තියෙනවා ඉස්සරහා. ඔබයි ඒ ආච්චි දෙන්න ඉන්නකොට ඔබයි ආච්චි ඉස්සරහා පත්‍රයක් තියෙනවා කියලා හිතන්න. ඒ පත්‍රයේ තියෙනවා ඉංග්‍රීසි වචනයක්. හරි? ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඒ පත්‍රේ. එතකොට ඒ ඉංග්‍රීසි වචනේ මොකද්ද තියෙන්නේ? කැන්ඩි කියලා. අපි හිතමු. නිකන් තරල උදාහරණයක් ගමු අපි. කැන්ඩි කියලා වචනයක් තියෙනවා. එතකොට කැන්ඩි කියලා කියන්නේ K A N D Y. ඔය අකුරු ටික තියෙනවා ඒ පත්‍රේ. එතකොට ඔබ දන්නවා මේ සංකේතයෙන් හඳුන්වන්නේ K කියලා. ඔබ දන්නවා. හැබැයි ආච්චි දන්නේ නැහැ. හරි? ඔබ දන්නවා මේ අකුරෙන් හඳුන්වන්නේ A කියලා. ආච්චි දන්නේ නැහැ. ඔබ දන්නවා මේ අකුරෙන් හඳුන්වන්නේ N කියලා. ආච්චි දන්නේ නැහැ. ඔබ දන්නවා මේ අකුරෙන් හඳුන්වන්නේ D කියලා. ආච්චි දන්නේ නැහැ. ඔබ දන්නවා මේ අකුරෙන් හඳුන්වන්නේ Y කියලා. ආච්චි දන්නේ නැහැ. හැබැයි ආච්චිත් අර පත්‍රය දිහා බලන් ඉන්නවා. ඔබත් ඒ පත්‍රය දිහා බලන් ඉන්නවා. එතන ඔබ දන්නවා මේ අකුරු ටික එකතු වෙච්චාම මේ හැදෙන වචනේ කැන්ඩි කියලා. ඔබ දන්නවා. ආච්චි දන්නේ නැහැ. ඔබ දන්නවා කැන්ඩි කියන්නේ නුවරට කියලා. ආච්චි දන්නේ නැහැ. හරි? ඔබ දන්නවා කැන්ඩි කියන්නේ නුවරට කියලා. ආච්චි එක දන්නේ නැහැ. හැබැයි ඔබේ ඇසේ ඒ ආච්චි අම්මගේ ඇසේ දෙකේම ඒ රූපය පතිත වෙන්නේ ආලෝකීය පතිත වෙන්නේ එකම විදිහටද නැද්ද? ඔබේ ඇසේ මේ රූපයට අදාළ ඡායාව පතිත වෙන්නේ ඒ ආච්චිගේ ඇසේ ඒ රූපයට අදාළ ඡායාව පතිත වෙන්නේ දෙකම එකම විදිහටද දෙවිදිහකටද? එකම විදිහට. ඒක දෙකක් ඔබේ ඇසේ ඇවිල්ලා කැන්ඩි ඇදුනෙත් නැහැ. ඒ ආච්චිගේ ඇසේ ඇවිල්ලා වෙන මොකක්ද ඇදුනෙත් නැහැ. ඇස් දෙකේම පතිතියුන්නේ ආලෝකය එකම විදිහටයි. එකම තැන තියෙන්නේ ඒ පත්තර පිටුවේ දෙන්නට බලන්න එකම තැන තියෙන පත්තර පිටුවේ තියෙන එක. එතකොට දෙන්නගෙම ඇස්වල වැදුන්නේ එකම විදිහටයි ඒ රූපය. ඒ රූපය ඒ ඡායාව කැන්ඩි බවට පත් කරගත්තේ කවුද? ඔබ. හැබැයි ආච්චි දන්නේ මේකෙන් හඳුන්වන්නේ කැන්ඩි කියලා. ආච්චි දන්නේ නැහැ. ආච්චිට මොනවා හරි හිතෙන්නේ නැති. ආච්චිට හිතේද මේ කළු පාටයි මේ අකුරු කළු පාටයි කියලා හිතෙන්නේ නැති. මේ මොනවද ඉරි කැලි වගේක් තියෙනවා කියලා හිතෙන්නේ නැති. නේ? ආච්චිට මොනවා හරි හිතෙන්නේ නැති. ආච්චිත් ඒක දැක්කා. ඔබත් දැක්කා. ඒතර එකම දෙන්නම දැකපු එකම ඡායාව එහෙම නැත්නම් රූපය කැන්ඩි බවට පත් කරගත්තේ කවුද? රූපයද කැන්ඩි බවට පත් වෙලා ඔබ ඇසට වැදුනේ නැත්නම් ඔබද මේ ඇතුලෙන් තිබුණු දෙයකින්ද ඒ කැන්ඩි කියලා දැනගත්තේ? ඒක තියෙන්නේ ඇතුලේ. ඒක තියෙන්නේ තම තමාගේ. හරි? මිහින් අපෙන් දෙන්නේ එක. අර ආච්චිට ඒක කැන්ඩි කියලා දැනගන්න ඒ ආච්චිට එහෙම දෙයක් දන්නේ නැහැ. ඒ ආච්චි. එතකොට ඒක කැන්ඩි බවට පත් කරගත්තේ මම තමන්. එතන ඒ රූපයේ කැන්ඩි තිබුණේ නැහැ. ඒක කැන්ඩි බවට පත් කරගත්ත තමන්. දැන් තමන්ට පුළුවනි අර රූපයේ දකිද්දී තමන්ට පුළුවනි අර ඒ වචනේ ඒ අකුරු ටික දකිද්දී කැන්ඩි කියන වචනේ දකිද්දී දැන් ඔබ දන්නවා මේ කියන්නේ නුවරටයි කියලා. දැන් ඔබට මතක් කරගන්න දැන් මේ රූපේ ඔබට දැන් ආපහු හිතන්න පුළුවන්. මේ දැකපුදී මොකද්ද? රූපේ දලදා මාලිගාව ඔබට සිහි කරගන්න පුළුවන් නුවර. ඔබට පුළුවන් නුවර වැවරවුම සිහි කරගන්න පුළුවන්. ඔබට තව නුවර මතකයන් තියෙනවා නම් ඒ මතකයන් ඔබට එනවා.
නුවරට යන්න මෙහෙමයි කියලා මේ ඔබට හිතා ගන්න පුළුවනි. ඔබ අනුරාධපුරේ නම් ඔබ දන්න දැන් නුවරට යන්න මෙහෙමයි කියලා. ඔබ වියලි කලාපයක නම් ඉන්නේ නුවර කියන්නේ සෞම්‍ය කලාපයක් කියලා ඔබට තේරෙනවා. දැන් මේ ඕන දෙයක් ඔබට හිතා ගන්න පුළුවනි. ඔබේ ජීවිතයේ යම් අමිහිරි අත්දැකීමක් තියෙනවා නම් නුවර ඒක ඔබට සිහි කර ගන්න පුළුවනි. අර වචනෙත් එක්ක. ඒ මොකද්ද වෙන්නේ? ආච්චිට මොකුත් බෑ. ඇයි? ආච්චි දන්නේ ඒ රූපයෙන් හඳුන්වන කැන්ඩි කියලා ආච්චි දන්නේ හැමුත් ඒ එකම විදිහට තමයි ආලෝකයේ ආච්චිගේ සිත් වැදුනේ. තේරුණානේ? ආන්නේ නම් Taman තුල තියෙන ඒ රූපයේ ගැන Taman තුල තියෙන දැනුම මේවට කියනවා පින්වතුනි මේවා තැම්පත් වෙලා තියෙනවා අපේ. මේවට කියනවා ආශ්‍රව කියලා. හරි? මේවට කියනවා ආශ්‍රව කියලා. එහෙනම් ආච්චිගේ ආශ්‍රව නැද්ද? තියෙනවා. හැබැයි මේකට අදාළව ඒ දැනුම් සම්භාරය ආච්චිගේ නෑ. ආච්චිට වෙන මොනවාරි හිතනවා ඒකට. අපි දන්නේ නැහැ මොකද්ද හිතන්නේ කියලා. හරි? එහෙනම් ඔන්න අර රූපේ තිබුණේ නෑ. දැන් කැන්ඩි කියන එක ඇසී තිබුණාද? චක්කු ප්‍රසාදේ තිබුණාද කැන්ඩි? එහෙම දැන් නෑ. එහෙනම් ඒ කැන්ඩි කියන එක ඇසට අයිතියකුත් නෙවෙයි. හරි? ඊට පස්සේ ඒක ඒ රූපේට අයිතියකුත් නෙවෙයි. රූපේට අයිති නම් කැන්ඩි කියන එක හැමෝම දැනගන්න එපා කැන්ඩි කියලා. ඒ රූපේ දකින හැමෝම ඒ වචනේ දකින හැමෝටම හිතෙන්න එපා මේ කැන්ඩි කියලා. එහෙනම් කැන්ඩි කියන එක ඒ වචනෙට අයිතියකුත් නෙවෙයි රූපෙට අයිතියකුත් නෙවෙයි. ඒක තියෙන්නේ මෙහි. හරි? ඒක තියෙන්නේ මෙහි. දැන් ඕකම දැක්කොත් චීන කෙනෙක් දැන් චීන භාෂාවෙන් කැන්ඩි කියලා ලියනවා. කියලා හිතන්නකෝ අපි. චීන භාෂාවෙන් ලියනවා. එතකොට ඔබට තේරෙන්නේ ඒක. නමුත් ඒක එයා ලියලා තියෙන කැන්ඩි කියලා. එහෙනම් මේ චීන භාෂාවෙන් ලියන වචනේ කැන්ඩි තිබුණේ නැහැ. ඉංග්‍රීසියෙන් ලියන වචනේ කැන්ඩි තිබුණේ නැහැ. සිංහලෙන් ලියන වචනේ නුවර තිබුණේ නැහැ. ඒක හදාගත්තේ මෙහිම. ඒක අපි තම තමා හදාගත්තේ ඒක. හරි? එහෙනම් හැම රූපයක්ම කොහොමයි පින්වත්නි? සෑම රූපයක්ම මෙහිමයි. මට චූටි අත්දැකීමක් තියෙනවා. මේක මේ මම දැනුවත් වෙච්ච එකක් මේ අපේ යාළුවට දැනුවත් වෙච්ච එකක් යාළුවෙක් සම්බන්ධයෙන්. ඒ යාළුවාගේ ඥාති වෙන කෙනෙක් ඔන්න ගාල්ලේ මේ යාළුවා අම්බලන්ගොඩ පැත්තේ. එතකොට මේ යාළුවාගේ ඥාති වෙන කෙනෙක් දුප්පත් කට්ටිය දුප්පත් පුංචි කාලේ පොඩි කාලේ ඒ ඉපදෙනකොටම දවස් කියන්නේ මං හිතන්නේ සති කීපෙකින් ඒ දරුවා දීලා පිටරට කෙනෙකුට. ඒ ඥාති මේ පුංචි අම්මා වෙන කෙනෙකුගේ දරුවෙක් දීලා පිටරට කෙනෙකුට. හරි? ඒතර පිටරට තමයි පුංචි කාලේ ඉඳන් ඒ දරුවා හැදුනේ. හැතිලා අවුරුදු 17ක් 18ක් විතර වෙද්දි ගෑනු ළමෙක් මේ ගෑනු ළමයට ඕන වුණා තමන්ගේ අම්මා හොයන් බලන්න. ඒ වෙනකම් මේ ගෑනු ළමයා දන්නේ දැකලා නැහැ තමන්ගේ අම්මා කවුද කියලා. මේ පුංචි ළමයා පොඩි කාලේ ඉඳන් දැනගෙන තියෙනවා මේ මම මේ ඉපදුනේ ලංකාවේ කියලා. හරි? ඒතර ඒ ළමයාට ඕන වුණා අවුරුදු 17 18 වෙද්දි තමන්ගේ අම්මා බලන්න. ඊට පස්සේ ඒ පිරිස කොහොම හරි මේ ඒ ගෑනු ළමයාත් එකතු කරගෙන ලංකාවට ආවා. ඒ පොඩි ළමයා ගත්තු කට්ටිය, ඒ සුදු කට්ටිය. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ඒ කට්ටිය දැන හිටියා ගාල්ලි කියලා. ඒතර ගාල්ලේ ඔය උණවටුන මේ ආසන්නයේ තියෙන හෝටල් එක තමයි ඒකට නැවතුනේ. හරි? හෝටල් එක තමයි නැවතුනේ. නැවතිලා දැන් කට්ටිය බලාපොරොත්තු වෙනවා තමන් අර පොඩි දරුවාගේ අම්මා හොයන්න. ගොඩාක් සම්බන්ධතා නැහැ ඒ කට්ටිය. දැන් කියන්නේ කිසිම දරුවා ගත්තට පස්සේ කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ. හරි? ඊට පස්සේ සම්බන්ධයක් තිබිලා නැහැ. ඒ අම්මගේ රූපයක්වත් අර පොඩි ළමයා දැකලවත් නැහැ. අර දැන් හෝටලේ ඇවිල්ලා නැවතිලා දැන් දවස් ගාණක් ඉඳලා තොරතුරු හොයනවා අර අම්මගේ. අර පොඩි ළමයාගේ අම්මගේ තොරතුරු හොයනවා. ඒ තොරතුරු හොයනකොට දැන් මේ කට්ටිය හොදිසි කරලා බලනවා. ඒ කට්ටිය හිටු පැත්ත කොහෙද? ඒ ඔක්කොම හොදිසි කරලා බලනවා. බලනකොට බල්ලා කොහොම හරි මේ අම්මා ගැන තොරතුරු හෝඩුවාවල් හොයා ගන්නවා. හෝඩුවාවල් හොයාගෙන යනකොට මේ අම්මා වැඩ කරන්නේ අර කට්ටිය නැවතිච්ච හෝටලේමයි. ඒ කට්ටිය නැවතිලා ඉන්න හෝටලේමයි අර අම්මා වැඩ කරන්නේ. කම්කරු රස්සාවක් කරනවා හෝටලේ. පිරිසිදු කරන රස්සාවක් කරනවා හෝටලේ. ඒතර හෝටලේ වැඩ කරන්නේ අම්මා මේ කාමරේ දවස් ගාණක් පිරිසිදු කරලා තියෙනවා. අර පොඩි ළමයා ඉද්දිත් අර පොඩි ළමයා කියන්නේ තරුණ ළමයා, ගෑනු ළමයා ඉද්දිත් අර කාමරේ පිරිසිදු කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ අම්මා. හරි? ඒතර ඒ පිරිසිදු කරන්න ආවට දන්නේ නැහැ.
පස්සේ කොහොම හරි මේකේ තොරතුරු ටික ඔක්කොම ලැබිලා පස්සේ දැනගත්තා මේ අම්මා මේ ඉන්නේ අම්මා කියලා. ඊට අර කෙනා ඉතින් අහන කන්ද අතීතයේ කෙනෙක්ද කතා කරන්නේ මෙහෙමයි පොන්චි කාලේ දරුවෙක් දුන්නාද කියලා. ඒ ඔක්කොම පස්සේ හොයාගෙන ඔන්න අම්මා අඳුනගත්තා. ඔන්න අම්මා අඳුනගත්තා. දැන් පින්වත්නි ඒ ජර්මන් තමයි පොඩි දරුවා දීලා තියෙන්නේ. ඒ ජර්මන් පවුල ඇවිල්ලා ලංකාවේ උණවටන කිට්ටුවේ හෝටලේ නැවතිලා ඒ දවස් ගාණක් හිටියා. අවස්ථා ගණනාවක අර ළමයාගේ අම්මා ඇවිල්ලා හෝටලේ ඒ කාමරයම පිරිසිදු කළා. ඒත් දන්නේ මේ ඉන්නේ අම්මා කියලා. අම්මා කියලා දන්නේ නැහැ. එතකොට ඒ දරුවා අර අම්මාගේ රූපය දැක්කේ නැද්ද? ඒ රූපය දැක්කා. හැබැයි අම්මා නෙවෙයි. දැක්කේ අම්මා නෙවෙයි. එහෙනම් ඒ අපිට පේන්නේ අම්මා නම් ඒ දරුවටත් එන්නකොට මේ දකින්නකොටම අම්මා පේන්න එපේ. ඇයි පෙවුන්නේ නැත්තේ? අම්මා කියන එක මෙහෙ හැදෙන එකක්. හරි? අම්මා කියන එක මෙහෙ හැදෙන එකක්. ඒ අම්මගේ දැන් ඒකනේ නාම රූප කියලා කියන්නේ ඒකට. හරි? නාම ධර්ම වලින් රූපය අපි අඳුන ගන්නවා. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනස මේ වලින් අපි අඳුන ගන්නවා රූපය. එතකොට ඒ දේවල් අර දරුවගේ දුවගේ හිතේ නැහැ අම්මා සම්බන්ධයෙන් නාම ධර්ම මොකද. රූපය දැක්කට ඒ ආලෝකයේ ඒ ඡායාව දැක්කට අම්මා කියන එකක් මේ ගොඩනගා ගන්න ආශ්‍රව තැම්පත් වෙලා නැහැ. ආශ්‍රව තැම්පත් වෙලා නැහැ මේ. අම්මා කියන එක ගොඩනගා ගන්න. ඒතර බලන්නකෝ අම්මම දැක ඒ රූපය අම්මා බවට පත් උනේ නැහැ. ඒතර අම්මා බවට පත් උනේ කොයි වෙලාවේද? මේ මගේ අම්මා කියලා දැනගත් වෙලාව. එහෙනම් රූපය අපි දකින්නවද දැනගන්නවද? රූපය දැනගන්නවා. දැනගන්නේ අපි මෙහි තැම්පත් වෙලා තියෙන දේවල් ඔස්සේ. අපි දැනගන්නේ. හරි? ඒක හොඳ මගේ හිතට ආපහු වැදුණු සිද්ධියක් ඒක. මොකද මගේම යාළුවෙකුට මේ කැම්පස් එකේ යාළුවෙකුට අපි ගෙවල් වල ගිහිල්ලා වෙලා ওই සිද්ධිය අපි ඒ යාළුව ඇසුරු කරන කාලෙම ඒ ආසන්න කාලෙම සිදුවෙච්ච එකක්. හරි? ඒතකොට ඒ ගෑන් ළමයා ටික තමයි කතා කරලා තියෙනවා. ඒ වගේ සිද්ධි වලින් අපිට තේරෙනවා පින්වත්නි. එහෙනම් අපිට රූපය දකින්න බෑ. රූපය දැනගන්න පුළුවන් රූපය. ඒතකොට චක්කුණා රූපං දිස්වා කියලා මෙතන මේ තියෙනවා. ඔන්න ඔහොම සිද්ධියක් තමයි සිදු වෙන්නේ. හරි? ඔන්න ඔය වගේ සිද්ධියක් සිදු වෙන්නේ මේකේ. ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඒක තුළ ස්පර්ශය හැදෙනවා. හරි? දැන් අතර පින්වත්නි අර ගෑන් ළමයා අම්මා දකිද්දි ඒත් ඒ ඇසයි රූපයයි විඥානය එකතුනේ නැද්ද? එකතු වුණා. ඒත් ඒ ඇසයි රූපයයි විඥානය එකතු වුණා. ඒතර ඒ ඇසයි රූපයයි විඥානය එකතු වෙලා එතන ඒ රූපය දැක්කේ නැද්ද? ඒ ඡායාව දැක්කා. ඒතර මොකද්ද ඒ විඥාණයෙන් දැනගත්තේ? විඥාණයෙන් දැනගත්තේ ඇසේ ඡායාවක් පතිත වුණා කියන එක දැනගත්තා. ඒ චක්කු විඥාණය. ඇසේ ඡායාවක් පතිත වුණා කියලා දැනගත්තා. ඒක චක්කු විඥාණය. හරි? එහෙනම් ඒ මුලින්ම ඇසේ ඡායාවක් පතිත වුණා කියලා දැනගන්න චක්කු විඥාණයෙන් රූපය දැනගන්නේ නැහැ. රූපය දැනගන්න ඊට පස්සේ. හරි? රූපය දැනගන්න ඊට පස්සේ. ඒක ඒ ළමයාට හිතෙන්නේ නැති අර අම්මා ඇවිල්ලා මේ කාමරේ සුද්ධ කරද්දි මේ අම්මා කියලා දන්නේ නැහනේ. අනේ මේ වයසක මේ කාන්ත සමහරට කියලා මට හිතෙන්නේ නැත් ඇති. සමහරට අම්මත් මේ වගේ ඇති කියලා සමහරට හිතෙන්නත් ඇති. නමුත් අම්මා දැක්කේ නැහනේ. නේ? අම්මා දැක්කේ නැහැ. හැබැයි මොන හරි දැක්කා. අම්මා දැක්කේ නැහැ. එහෙනම් පින්වත්නි ඒක අම්මා බවට පත් කරගන්නේ අපි මෙහෙන් තැම්පත් වෙලා තියෙන දේවල් එක්ක. තාත්තා බවට පත් කරගන්නේ මෙහෙන් තැම්පත් වෙලා තියෙන දේවලුත් එක්ක. දරුවා බවට පත් කර දැන් අම්මා දැක්කේ නැද්ද අර මේ දුව? දැන් දුව අම්මා දැක්කා වගේම අම්මා දකින්න නැතිනේ මේ දවස් ගානේ ඇතුළත අර දුව දකින්න නැතිනේ. ඒ තරුණ ගෑනමයා දකින්න නැති. හැබැයි අම්මා දැක්කද දුව? අම්මා දුව දැක්කෙත් නැහැ. එහෙනම් දුව බවට පත් වෙන එක වෙලාවද දැනගත්තු මොහොතේ හැම එකක්ම මොහොමයි. හැම රූපයක්ම මොහොමයි. මගේ හිතේ මං තැම්පත් කරගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ රූපය මෙහෙමයි කියලා. ඒක නිසා පිළිමයක් දකින්නකොට අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ රූපය කියලා පිළිම වහන්සේ කියලා.
හරි. මගේ හිතේ නැත්තම් බුදුරජාණන් වහන්සේ පිළිමයක් ගැන අදහසක්. ওই පිළිමය දැක්කට මට බුදුරජාණන් වහන්සේ හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ බලන්න බෑ. හැම එකක්ම එහෙමයි. හැම එකක්ම එහෙමයි. ඔබ මම මේ කියන දේ නැවත නැවත ඔබ හිතන්න. මේක හොත්තට මානසිකාරය කරන්න. හැම එකටම දාලා බලන්න. දාලා බලද්දි ඔබට කොච්චර ඇත්තද කියලා තේරෙයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ. මේක මේ වගේ සංසිද්ධියක් නිය තියෙන්නේ කියලා. මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ඇසින් රූපය දැකලා රූප නිමිත්තේ විඥානේ හැසිරෙනවා. රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ඒතර රූප නිමිත්ත විඥානේ හැසිරෙනකොට ඇසින් රූපය දැකලා ඉවරයි. හරි? ඇසින් රූපය දැකලා ඉවරයි විඥානයක ආපහු හැසිරෙනකොට. ඇයි මේ විඥානයක හැසිරෙන්නේ ආපහු? ඒ රූපය අනිත්‍ය විලා කියලා දන්නේ නැති නිසා. දැන් මෙතනත් මේ කියන්න යන්නේ ටිකක් ගැඹුරු සිද්ධියක්. සමහරට අපිට මේක ඊළඟ වේදේශනාවේදී මේක විස්තර කරන්න වෙයි සමහර විට. මොකද මේකත් ටිකක් ගැඹුරු විස්තර කරන්න ඕන නිසා. ඉතින් පින්වත් ඔන්න එහෙනම් මට දැන් අද දේශනාවේදී මට විස්තර කරන්න පුළුවන් උනේ බොහොම පොඩි කොටසක්. හරි? ඒ කියන්නේ චක්කුණා රූපං දිස්වා කියන එක විතරයි. ඒක මම මේ විදිහට විස්තර කළේ ඔබට යම් මේ වැටහීමක් ගන්නයි ඇසින් රූපය දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ කනින් ශබ්ද අහනවා කියන්නේත් ඔහොම තමයි. කනින් ශබ්ද අහනවා කියලා කියන්නේත් ඔහොමමයි. හරි? අපිට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය අපිට මේ අපි මෙහෙන් තමයි මේ ශබ්දයට අදාළව ඒ දේවල් ගොඩනගා ගන්නෙ. හරි? දැනගන්නේ ශබ්දය. දැන් මම ඔය ඉස්සලා මේ ගොඩක් අවස්ථාවල කියලා තියෙන කන්නේ අර උදාහරණය මොකද්ද? පාන් කියන උදාහරණේ මතකද නේ? හරි. එතකොට ඒ වගේ දැන් එහෙම શબ્දයක් ඇහෙනකොට ඒ දේ බවට අපි පත් කරගන්න. දැන් අපි හිතමු දැන් කැන්ඩි කියන එකම කියන්නකෝ. කැන්ඩි කියන එකම කියන්නකෝ. මම දැන් කැන්ඩි කියන එක ගත්තේ රූපෙටත් ගත්තේ. හරි. කැන්ඩි කියන වචනය. කැන්ඩි කියන වචනය ඔබට ඇහෙනවා. එතකොට කැන්ඩි කියනකොට ඔබ දන්නේ මොකද්ද? කැන්ඩි කියන වචනයත් එක්ක කැන්ඩි කියන වචනයත් එක්ක ඔබ දන්නේ නුවර කියලා. හරි? කැන්ඩි කියන වචනේ ඇහෙනකොට ඔබ දන්නේ නුවර කියලා. අපි හිතමු එංගලන්තෙ ගිහිල්ලා මම කැන්ඩි කියලා කියනවා. කවුරු කෙනෙක් කැන්ඩි කියලා කියනවා. රූපය නෙමෙයි දකින්නේ ශබ්දය ඇහෙනවා කැන්ඩි කියලා. එයාට මතක් වෙන්නේ මොකද්ද? සූකිරි. ඉංග්‍රීසියෙන් කැන්ඩි කියන්නේ සූකිරි වලට. එතකොට මගේ කනේ කැන්ඩි කියන වචනේ වැදුනේ ඒ ශබ්දේ වැදුනේ මගේ කනේ එංගලන්ත එක්කනාගේ කනේ වැදුනේ දෙවිදිහකටද? මගේ කනේ වැදුනද නුවර ඇවිල්ලා? එංගලන්ත කෙනේ එක්කනාගේ මේ කනේ වැදුනද සූකිරි කැට ගිහිල්ලා? නැහැ. දෙන්නගම එකම ශබ්ද මාත්‍රාව වැදුනේ. එකම ශබ්දේ වැදුනේ මේ සෝත ප්‍රසාදී. නමුත් ඒක මම දැනගත්තා මේ ශබ්දයෙන් කියන්නේ කැන්ඩි කියලා කියන්නේ ඒ ශබ්දයෙන් කියන්නේ නුවරට කියලා. මේ වචනේ නුවරට කියන වචනයක් කියන මම දැනගත්තා. එංගලන්ත කෙනා දැනගත්තා කැන්ඩි කියන්නේ සූකිරි වලට කියලා. හරි? රූපේ දැක්කේ නැහැ. ලියන විදිය වෙනස්. නමුත් මේ උච්චාරණය එකයිනේ. K අකුරෙන් එන කැන්ඩි කිව්වොත් මේ කැන්ඩි නුවර. C අකුරෙන් එන කැන්ඩි කිව්වොත් මේ සූකිරි. හැබැයි උච්චාරණය එකයිනේ. මම කියන්නේ මේ શબ્දයටනේ. එහෙනම් ඔන්න ඒ શબ્ද මගේ කනේ වැදුන්නේ නැහැ නුවර ඇවිල්ලා. වැදුන්නේ නැහැ. එංගලන්ත කෙනාගේ කනේ සූකිරි කැට වැදුනේත් නැහැ. එහෙනම් දෙන්නගේම කනේ එකම විදිහට ඒ ශබ්දය ආපාතනය වුණා. හැබැයි මම දැනගත්තා ඒ ශබ්දයත් එක්ක නුවර. ඒ ශබ්දය ඇහෙනකොට මට පුළුවනි මොකද්ද? නුවර මතක් කරගන්න. දලදා මාලිගාව මතක් කරගන්න මට පුළුවනි. නුවර වැව මතක් කරගන්න මට පුළුවනි. නුවර අත්දැකීම් තියෙනවා මගේ ජීවිතේ සතුටුදායක අත්දැකීම් හෝ දුම්නස් සහගත අත්දැකීම් හෝ ඒවා තියෙනවා නම් ඒවා මතක් කරගන්න මට පුළුවනි. නුවර. අර කැන්ඩි කියලා මේ සූකිරි මතක් කරගන්න කෙනාට පුළුවනි මේ කැන්ඩි කියන වචනේ ඇහෙනකොට එයාට සූකිරි මතක් කරගන්න පුළුවනි. ඒකේ රසත් එයාට මේ හිතා ගන්න පුළුවනි. නේ? ඒතර ඒවත් එක්ක අපිට ආශ්‍රව අපිට කෙලෙස් මේ වර්ධනය කරගන්න පුළුවනි. අපිට සමහරට ඒ කැන්ඩි කියලා ඒ වචනයත් එක්ක අපේ ආසාවල් වැඩෙන දේවල් අපිට ඇති කරගන්න පුළුවනි. ද්වේෂය වැඩෙන දේවල් අපිට ඇති කරගන්න පුළුවනි. මුලාටපත් වෙන දේවල් අපිට ඇති කරගන්න පුළුවනි. අරයට ඒ එංගලන්ත කෙනාට ඒ සූකිරි මතක් වීමත් එක්ක එයාට
එයාට පුළුවනි ආශාව ඇති වෙන දේවල් හිතා ගන්න පුළුවනි. ඊට පස්සේ ද්වේෂය වැඩෙන දේවල් හිතා ගන්න පුළුවනි. ඒ මොකද්ද වෙන්නේ? ඒ ශබ්ද නිමිත්තේ විඥානීය ආපව හැසිරෙනවා. ශබ්ද නිමිත්තේ විඥානීය හැසිරෙනවා. රූප නිමිත්තේ විඥානීය හැසිරෙනවා. ඒ වගේමයි ගාන නිමිත්තේ විඥානීය හැසිරෙනවා. හරි? જીවහා නිමිත්තේ විඥානීය හැසිරෙනවා. කාය නිමිත්තේ විඥානීය හැසිරෙනවා. ධම්ම නිමිත්තේ විඥානීය හැසිරෙනවා. එතන පින්වත්නි මේ අපි අද කතා කළේ ගැඹුරු දහම් පරයයක් අපිට තේරෙන විදිහට මේ චූටි උදාහරණ කීපයක් අරගෙන අපි මේ කතා කළේ. එතකොට මේකෙන් සාල ගැඹුරු දහම් පරයයක් මේක හරහා තියෙනවා. මේකත් එක තියෙනවා. ඒතර ඔබ මේක හොඳට නුවණින් කල්පනා කර කර බලන්න ඕනේ. ආපහු නුවණින් කල්පනා කර කර බලන්න ඕනේ. ඒ බලනකොට ඔබට යන්යන් ටික මේක වැටහෙන්න පුළුවන් ඔබට. ඒ විදිහට තමයි මේ ධර්මයේ මේ අල්ලගන්නේ. ඉතින් ඒක නිසා මේ උතුම් ධර්මය අද මේ ඉගෙනගත්තු මේ උතුම් දහම් පරයයත් මේ දහම් කොටසත් ඔබ අප හැමදෙනාට උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ වතුපිටිවල නිට්ටඹුව විසූ මීට වසර 5කට පෙර මිය පරලෝ ගිය ෂෙල්ටන් සෝමසිරි මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් මාලනී දිසානායක බිරිඳ දියණිය පුතණුවන් සහ පවුලේ ඥාතීන් විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ වතුපිටිවල නිට්ටඹුව විසූ පෙබරවාරි මාස 22 වෙනි දිනට මිය පරලෝ ගොස් වසර 5ක් සපිරෙන විශ්‍රාමලත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙල්ටන් සෝමසිරි මහතාට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම ඔබට මේ උතුම් ධර්මයේ පුළුවන් ආකාරයෙන් විස්තර කරලා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ හැමදෙනා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි එකතු වෙලා මේ රැස් කරගත්තු පින අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලුව දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද වහවහ ධර්ම අවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ පරලෝකීය ඥාතීන්ගේ පරලෝක ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ ධර්ම දානමේ පින උපකාර වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලුම දෙනාට ඒ වගේම ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.